ආයුබෝවන් සුබ දවසක්. අපි අද එකතුලා ඉන්නේ ප්‍රමාණ සමිශ්‍රක ඩිප්ලෝමා පාඨමාලාවේ Contract Administration 1 කියන මොඩියුලේ ප්‍රධාන මාතෘකාව කරන Procurement System යටතේ අපි කරන දෙවන පාඩම් මාලාව සමගයි. මේ යටතේ මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිකිරීම ශාස්ත්‍රය හා අදාළ වන ප්‍රසම්පාදන ක්‍රමවේදයන් එහෙම නැත්නම් Procurement System වර්ගීකරණය පිළිබඳව. අපිට Procurement System ප්‍රධාන වර්ග දෙකක් ඔස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් traditional procurement system සහ alternative procurement system වශයෙන්. මේ traditional procurement system අපිට වර්ග කරන්න පුළුවන් bill of firm quantities, bill of approximate quantities, bill of drawing and specification, drawing schedule of rate, cost reimbursement ආදී වශයෙන්. Alternative procurement system අපිට වර්ග කරන්න පුළුවන් design and build, turnkey, package deal සහ management oriented procurement system යටතේ. ලෙස. මේ ආදී වශයෙන් අපි procurement system ප්‍රධාන වර්ග දෙකකට කඩා ගන්නවා traditional procurement system සහ alternative procurement system ලෙස. අපිට මේක තවත් ඊට වඩා හොඳ අර්ථකථනයක් සමගින් තවත් විදිහකට වර්ග කරන්න පුළුවන් separated system, integrated system, management oriented සහ collaborative system ලෙස. separated system එක තමයි අපි අර කලින් වතාවේ traditional procurement system ලෙස හැඳින්නුවේ. ඒ වගේම තමයි integrated system එක තමයි design build ලෙස හඳුන්වනු ලබන්නේ. management oriented system යටතේ ප්‍රධාන system දෙකක් තියෙනවා. management contracting සහ construction management ලෙස. collaborative system යටතේ partnership සහ joint venture ආදී වශයෙන් procurement system අපිට වර්ග කරන්න පුළුවන්. අපි පළමු වශයෙන්ම බලමු separated system එහෙම නැත්නම් traditional procurement system කියලා කියන්නේ මොකක්ද කියලා. මේ system එකේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේ system එකේ සාමාන්‍යයෙන් ප්‍රධාන පාර්ශව තුන් ගොල්ලක් සම්බන්ධ වෙනවා client, consultant සහ contractor කියලා. ඇත්තටම මේ system එක තමයි most common procurement system එක විදිහට construction ශාස්ත්‍රයේදී අපි භාවිතා කරන්නේ. මේ system එකේදී consultant party එක විසින් කරන්නේ මේ ව්‍යාපෘතිය වලට අදාළ design එක ඇඳීම සහ සැලසුම් කිරීම. contractor කියන පාර්ශ්වය මගින් කරන්නේ මේ ඉදිකිරීම සිදු කිරීම. ඒතර අපිට ඒ වුන් අතර තියෙන සම්බන්ධතාවය මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේකෙදී ප්‍රධාන පාර්ශ්ව තුන් ගොල්ලක් සම්බන්ධ වෙනවා. client අපිට එයාට සමහර අවස්ථාවලදී employee කියන නමිනුත් එයාව හඳුන්වනවා. ඒ වගේම consultant සහ contractor. මොවුන් අතර තියෙන සම්බන්ධතාවය අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේ client සහ consultant අතර contract agreement එකක් තියෙනවා. ඒ වගේම client සහ contractor අතරත් මේ වගේ contract agreement එකක් තියෙනවා. ඉතින් මේ තිරය ඔයගලන්ට දිස්සනවා. මේකේ consultant කියන පාර්ශවය responsible වෙන්නේ design part එක කිරීම සඳහා. contractor කියන පුද්ගලයා responsible වෙන්නේ ඒක අදාළ ඉදිකිරීම සඳහා. ඒතර මේ සිස්ටම් එකේදී client කියන පුද්ගලයා තමයි අතර මේ consultant කියන පාර්ශවය appoint කරන්නේ. ඒ කියන්නේ client කියන්නේ මේ ව්‍යාපෘතියේ අයිතිකරුවා එහෙම නැත්නම් මුදල් ආයෝජනය කරන පුද්ගලයා. මොහු සතුව ideas තියෙනවා මේ ඉදිකිරීම සඳහා අවශ්‍ය ideas ඔහු සතුව තියෙනවා. ඉතින් ඒ සඳහා ඔහුට ideas තිබ්බට සමහරලාට ඔහුට ඒ සඳහා අවශ්‍ය දැනුම නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා consultant පාර්ශවයක් මේ සඳහා තෝරා ගන්න. ඉතින් ඔහු consultant කියන පුද්ගලයාගේ කාර්යභාරය තමයි client අවශ්‍ය උපදෙස් ලබා දීම, design එක සැලසුම් කිරීම, ඒ ආදී වශයෙන් කරන කාර්යය තමයි ඔහු විසින් කරන්නේ. ඊට අමතරව ඔහුගේ තවත් කාර්යභාරයක් විදිහට අපිට හඳුනන්න පුළුවන් නිවැරදි procurement නිවැරදි tender system එකක් ඔස්සේ වඩාත්ම සුදුසු කොන්ත්‍රාත්තුකරුවෙකු client සඳහා තෝරා දීම. බොහෝ අවස්ථාවලදී මේ traditional procurement system එකේදී competitive tendering කියන system එක ඔස්සේ තමයි වඩාත්ම සුසු කොන්ට්‍රැක්ටර් තෝරගන්නේ. ඉතින් ගොඩක් තරංකාරී මිල ගණන් යටතේ අපිට ලබා ගන්න පුළුවන් මේ ව්‍යාපෘති කරගෙන යන්න පුළුවන්. මේ සිස්ටම් එකේදී අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොන්ට්‍රැක්ට් වර්ග තුනක්, කොන්ට්‍රැක්ට් ටයිප් වර්ග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. lump sum, measure and pay සහ cost plus method ආදී වශයෙන්. මෙන්න මේ කියන කොන්ට්‍රැක්ට් ටයිප් තමයි මේ traditional procurement system යටතේ අපි භාවිතා කරන්නේ. ඉතින් මේ පිළිබඳ අපි වෙනම ඉදිරි පාඩම් මාලාවන් ඔස්සේ සාකච්ඡා කරනවා මේ contract type කියන්නේ මොනවද කියන කාරණය. අපි දැන් බලමු මොවුන් අතර තියෙන සම්බන්ධතාවය නැවතත්. මේකදී ප්‍රධාන පාර්ශ්ව තුන් ගොල්ලක් සම්බන්ධ වෙනවා. client තමයි මේ සඳහා මුදල් ආයෝජනය කරන පුද්ගලයා. ඔහුට තමයි මේ ඉදිකිරීම සිදු කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඔහුගේ අවශ්‍යතාවයට අනුව consultant විසින් අවශ්‍ය සැලසුම් නිර්මාණය කරනවා. ඒ කියන්නේ plan drawing ආදිය සකස් කරලා දෙනවා. ඉතින් ඊට පස්සේ මොහුට සිද්ධ වෙනවා මේ client අවශ්‍ය මේ ඉදිකිරීම සිදු කිරීම සඳහා contractor කියන වෙනත් පාර්ශ්වයක්
තෝරා ගන්න. ඒ සඳහා ඔහු ටෙන්ඩර් ක්‍රමවේදයක් ඔස්සේ මේ කොන්ට්‍රැක්ටර් කෙනෙක්ව තෝරා ගන්නවා. ඉතින් කොන්ට්‍රැක්ටර් කියන පුද්ගලයා වැදගත් වෙන්නේ මේ කන්සල්ටන්ට් විසින් අඳින ලද ඩිසයින් ඩ්‍රෝවින් ටිකට අදාළව ඉදිකිරීම සිදු කිරීම සඳහා. එතකොට මේ සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් ටික අපි බලමු. ඒ කියන්නේ ඇඩ්වාන්ටේජස් of traditional procurement system එහෙම නැත්නම් separated procurement system වල තියෙන වාසි පිළිබඳ අපි දැන් බලමු. මේ සිස්ටම් එකේදී බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ competitive tendering කියන ක්‍රමවේදය. එහෙම නැත්නම් competitive bidding කියන ක්‍රමවේදය. ඉතින් ගොඩක් තරංකාරී මිල ගණන්, ඒ කියන්නේ competitive prices අපිට ලබා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන competitive prices can be taken කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක ඉතාමත්ම accountable system එකක්. සෑම පාර්ශ්වයකටම මේකට සම්බන්ධ පුළුවන් අවස්ථා බොහෝ අවස්ථාවල තියෙනවා. මොකද විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපෘතිවලදී මේ traditional procurement system කියන එක විශාල වශයෙන් භාවිත කරනවා. සෑමෝටම එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා මේ ව්‍යාපෘති හා සම්බන්ධ වෙන්න. ඉතින් මේක equal consideration එකක්. ඒ නිසා මේ system එකේදී අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී අපි දන්නවා පාර්ශ්ව තුන්ගොල්ලක් මේකට සම්බන්ධ වෙනවා. client, contractor සහ consultant. ඒතර ක්ලයන්ට් අවශ්‍ය උපදෙස් ලබා දෙන්න වෙනම කන්සල්ටන්ට් කියලා පුද්ගලයෙක් මේකේ පත් කරලා තියෙනවා. එයා තමයි ඩිසයින් එක සැලසුම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි අර කොන්ට්‍රැක්ටර් කෙනෙක් ඔහු තෝරගත්තට පස්සේ ඉදිකිරීම සිදු කිරීම සඳහා මේ ඉදිකිරීම සිදු කරන අතරේදී කොන්ට්‍රැක්ටර් ඔහුට පුළුවන් කොන්ට්‍රැක්ටර් කරන කාර්යභාරය සුපර්වයිස් කරන්න. ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර් වැඩ කරන්න ඕනේ අර කන්සල්ටන්ට්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අදාළවයි. ඒ නිසා ක්ලයන්ට් ඇත්තටම මේක ඉතා වැදගත් වෙනවා. මොකද ක්ලයන්ට් වෙනුවෙන් කන්සල්ටන්ට් නිතරම පෙනී ඉන්නවා ඔහුගේ අවශ්‍යතා ටික සපුරාලීම සඳහා. ඉතින් ඒ නිසා එම්ප්ලොයිගේ පැත්තෙන් ගත්තාම මේක ඉතාමත්ම හොඳ වාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සිස්ටම් එකේදී එතකොට ක්ලයන්ට්ගේ අපි කිව්වා ප්‍රොකියුමන්ට් සිස්ටම් ගැන කතා කරන අවස්ථාවලදී ප්‍රොකියුමන්ට් කියලා කියන්නේ ක්ලයන්ට්ගේ තියෙන මේන් ඔබ්ජෙක්ටිව් තුන. ක්ලයන්ට්ගේ ටයිම්, ක්වොලිටි, කොස්ට් කියන කාරණා තුන ක්ලයන්ට් නිසරම කන්සිඩර් කරන දේවල් ටිකක්. ඉතින් ඒවා වලට අදාළ අවදානම් තත්ත්වයන් මේ ඔස්සේ අපිට වළක්වා ගන්න පුළුවන්. මොකද කන්සල්ටන්ට් නිතරම කොන්ට්‍රැක්ටර් කරන කාර්යභාරයන් සුපර්වයිස් කරන හින්දා. ඒ වගේම තමයි මේ සිස්ටම් එකේදී employer can directly involved to the project. ඒ කියන්නේ මේ සිස්ටම් එක ඇවිල්ලා ගත්තාම ඇත්තටම employerගේ බලය ඉතා ඉහළයි. ඉදිකිරීම ශාස්ත්‍රයේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත්තාම employerගේ බලය ඉහළයි. කියන්නේ කොන්ට්‍රැක්ටර්ට වඩා මෙතන employerගේ බලය ඉතා පුළුල් අපිට හඳුනා ගන්න පුළුවන් මේ සිස්ටම් එකේදී. ඒ හින්දා කිසිම බාධාකින් තොරව employerට මේකේ කටයුතු කරගන්න පුළුවන්. ඒතකොට සමහර අවස්ථා අපි ඉදිරියට කතා කරනවා ඩිසයින් බිල්ඩ් වගේ සිස්ටම්. ඒ වගේ සිස්ටම් වලදී ගොඩක් වෙලාවට ක්ලයන්ට් වඩා ක්ලයන්ට් වඩා කොන්ට්‍රැක්ටර්ගේ බලය එතන වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ සිස්ටම් එකේදී ක්ලයන්ට්ගේ බලය එහෙම නැත්නම් මේ ව්‍යාපෘති අයිතිකරුවාගේ බලය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ හින්දා ඔහුට අවශ්‍ය විදියට මේකේ යම් වෙනස්කම් කරන්න පුළුවන්. ඔහුට ලොකු බලයක් තියෙනවා මේ සිස්ටම් එකේදී. ඒ වගේම තමයි ක්ලයන්ට් වෙනුවෙන් පෙනී ඉන්න කන්සල්ටන්ට්ගේ පාර්ශ්වයත් ඉතා ඉහළ බලයක් තියෙනවා මේ ක්‍රමවේදයේ ඔස්සේ. එතකොට මේ නිසා එම්ප්ලොයර්ට යාට අවශ්‍ය පරිදි යාට ඕන විදියකට මේ ව්‍යාපෘතියේ යම් වෙනස්කම් කරන්න පුළුවන් මේ ඉදිකිරීම පටන් ගත්තට පස්සෙත්. ඉතින් ඒක තමයි මෙතන හඳුන්වලා තියෙන්නේ variations can be done without contractors effect. ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර්ගේ බාධාවකින් තොරව අවශ්‍ය ඕනම අවස්ථාවකදී මේ ක්ලයන්ට්ට පුළුවන් මේ ඉදිකිරීමේ යම් වෙනස්කම් කරන්න. ඒ කියන්නේ ඩිසයින් එකේ සැලැස්මේ යම් වෙනස්කම් කරන්න ඔහුට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකෙදි ගොඩක් හොඳ ක්වොලිටියක් අපිට අවසානයේදී ලබා ගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා මෙතන කන්සල්ටන්ට් කියන පුද්ගලයා නිතරම කොන්ට්‍රැක්ටර් කරන වැඩ එයා සුපර්වයිස් කරනවා. නිතරම කොන්ට්‍රැක්ටර් වැඩ කරන්නේ ක්ලයන්ට් සහ කන්සල්ටන්ට්ගේ ඇප්‍රූවල්ස් මත සහ යාගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අදාළව තමයි මේ ඉදිකිරීම කටයුතු කරන්නේ. ඉතින් මේ සිස්ටම් එකේදී ක්වොලිටිය ගත්තාම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා අපිට කියත හැකි quality is under the employer's control. ඒ කියන්නේ employer එහෙම නැත්නම් clientගේ control එක යටතේ තමයි quality තියෙන්නේ. ඒ කියන්නේ නිතරම consultant සහ client මේ quality highly consider කරනවා. අපි ඊළඟට බලමු මේ traditional procurement system යටතේ අපි කතා කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් අවාසි මොනවද කියලා. traditional procurement system වලටම තමයි අපි separators procurement system කියලා කියන්නේ. ඉතින් අපි දැන් කතා කරන්නේ ඒ system වල තියෙන අවාසි පිළිබඳව. මේකෙදී unnecessary cost and wasting time කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එකේදී ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් මේකේ ප්‍රධාන පාර්ශ්ව තුන්ගොල්ලක් අපි සම්බන්ධ වෙනවානේ. ක්ලයන්ට් ඔහුට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සහ ඩිසයින් එක සැලසුම් කරන්න, කොන්ත්‍රාත්තුකරුවෙකු තෝරා ගන්න, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න කන්සල්ටන්ට් කියලා වෙනම පාර්ශ්වයක් කරා. ඉතින් ඔහු ඩිසයින් එක කම්ප්ලීට් කරනකම් අපිට සමහරලාට මේ ඉදිකිරීම කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද
ටෙන්ඩර් ක්‍රමවේදයක් ඔස්සේ වඩාත්ම සුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගෙන තමයි ඉදිකිරීම පස්සේ කරන්න වෙන්නේ. ඉතින් මේ සිස්ටම් එකේදී ඉනිෂියල් ස්ටේජ් එකේදී අත්තනම් ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී ලොකු කාලයක් යනවා අර මුල් අධීර වැඩ කටයුතු සඳහා. ඉතින් මේ නිසා අපිට ගොඩක් කාලය වැදගත් ව්‍යාපෘතියක් නම් මේක කියන්නේ සමහර ක්ලයන්ට්ලා ඉන්නවා ඉතා සුළු කාලයක් තුලදී මේ ව්‍යාපෘතිය අවසන් කරන්න ඕන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී මේ ක්ලයන්ට්ට මේ වගේ සිස්ටම් එකක් ඔස්සේ අපි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා නම් ඒ ව්‍යාපෘතිය ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා. මොකද ඉනිෂියල් ස්ටේජ් එකට ලොකු කාලයක් යනවා. ඒ කියන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේදී ඩිසයින් එක කම්ප්ලීට් කරලා කොන්ට්‍රැක්ට් එක තෝරගෙන තමයි පස්සේ ඉදිකිරීම සිදු කරන්න වෙන්නේ. ඉතින් අර මූලික අධීරය සඳහා ඉතා විශාල කාලයක් යනවා. ඊට පස්සේ දෙවෙනි ඩිස්ඇඩ්වාන්ටේජ් එක විදිහට employer has major authority. මේ සිස්ටම් එකේදී employerගේ බලය ඉතා ඉහළයි. ඒ කියන්නේ ක්ලයන්ට්ගේ බලය තමයි ඉතා ඉහළ වෙන්නේ. ඔහුට අවශ්‍ය විදිහට ඕන විදිහකට ඩිසයින් එකේ වෙනස්කම් කරන්න පුළුවන්. එහෙම වුණාම ඒක කොන්ට්‍රැක්ටර්ගේ පැත්තෙන් අවශ්‍යයක් වෙනවා. මොකද කොන්ට්‍රැක්ටර්ට මේක ඒකාකාරීව එක දිගට තමන්ගේ ව්‍යාපෘතිය නිම කිරීමේ කාර්යභාරය කරන්න බැරි වෙනවා. මොකද හැමතිස්සෙම මේ ක්ලයන්ට්ගේ සහ එහෙම නැත්නම් කන්සල්ටන්ට්ගේ සමහරට උන්ගේ අප්‍රූවල්ස් අපිට ගන්න සිද්ධ වෙනවා මේ කාර්යභාරය සිදු කරන්න. එතකොට ක්ලයන්ට්ට අවශ්‍ය විදිහට මේ ව්‍යාපෘතියේ විවිධ වේරියේෂන්ස් කරන්න අවස්ථා තියෙන එක තමයි මෙතන මේ no limitation for variation කියලා කියන්නේ ක්ලයන්ට් ඕන විදිහට මේ ඩිසයින් එකේ වෙනස්කම් කරන්න පුළුවන් මේ සිස්ටම් එකේදී. එතකොට ඒ හින්දා කොන්ට්‍රැක්ට් එක පැත්තෙන් ගත්තාම මේක අවශ්‍යයක්. එයාගේ බලාපොරොත්තු වෙලා තියෙන එයාගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් වලට ඒක බලපෑමක් වෙනවා. ඔහුගේ කාර්යභාරයෙන් එයාට නිදහසේ කරන්න බැරි වෙනවා නිතරම එම්ප්ලොයර්ගේ බලය අනිසි ලෙස භාවිතා කිරීම නිසා. ඒ වගේම තමයි තුන්වෙනි ඩිස්ඇඩ්වාන්ටේජ් එක විදියට need extra time for preparation design drawing and tender document. අපි අර කලිනුත් ඒ කතන්දරේ කතා කරා. මොකද මේකෙදී මූලික අධීරයේදී කන්සල්ටන්ට් පාර්ශ්ව විසින් ඩිසයින් සැලසුම් කරනවා. ඒ වගේම ටෙන්ඩර් ඩොකියුමන්ට් ප්‍රිපෙයාර් කරනවා, BOQ හදනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඉතා විශාල කාලයක් සහ මුදලක් යනවා ඉනිෂියල් ස්ටේජ් එකේදී. එතකොට ඒක එම්ප්ලොයර්ගේ පැත්තෙන් අවාසියක් විදිහට සලකන්න පුළුවන්. අපි මෙහෙම සාකච්ඡා කරනකොට. ඒ වගේම හතරවෙනි ඩිස්ඇඩ්වාන්ටේජ් එක විදිහට employer cannot transfer the responsibility to one party directly. මොකද මේකෙදි ප්‍රධාන පාර්ශ්ව දෙගොල්ලක් එම්ප්ලොයිසින් අපොයින්ට් කරනවා. කන්සල්ටන්ට් සහ කොන්ට්‍රැක්ටර් කියලා. එතකොට මේ ඩිසයින් සම්පූර්ණ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම්ප්ලොයර්ගේ පැත්තෙන් ගත්තාම කාටවත් ඍජුවම වක්කීම් පවරන්න බෑ. මොකද පාර්ශ්ව දෙකක් ඉන්නවා. ඔහු අපොයින්ට් කරපු. ඩිසයින් එක කරන්නේ කන්සල්ටන්ට් පාර්ශ්වය. කන්ස්ට්‍රක්ෂන් එක කරන්නේ කොන්ට්‍රැක්ටර් පාර්ශ්වය. ඊට අමතරව කන්සල්ටන්ට් පාර්ශ්වය ඒ වැඩ සුපර්වයිස් කරන කාර්යභාරයත් කරනවා. ඉතින් එම්ප්ලොයර්ට කාටවත් ඍජුවම තමන්ගේ වගකීම දෙන්න බෑ මේ පාර්ශ්වයට විසින් දරාගත යුතුයි කියලා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ employer cannot transfer the responsibility to one party directly කියලා. තවත් disadvantage එකක් තියෙනවා. Dispute can be happen easily between consultant and contractor. ඒ කියන්නේ දැන් මේකෙදී ක්ලයන්ට් අමතරව තවත් ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්නවනේ. කන්සල්ටන්ට් සහ ක්ලයන්ට් කොන්ට්‍රැක්ටර් කියලා. ඒතර මේ වගේ පාර්ශ්ව ගණන වැඩි වෙන්න නිතරම ගැටුම් ඇති වෙන තියෙන අවස්ථා ඉතා ඉහළයි. විශේෂයෙන්ම ඩිසයින් එක කරන එක පාර්ශ්වයක්, කන්ස්ට්‍රක්ෂන් එක කරන තව පාර්ශ්වයක්. එතකොට මේ දෙගොල්ල අතර තියෙන සමහරට අදහස් වල යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔවුන් අතර ආරවුල් ඇති වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී කොන්ට්‍රැක්ටර් කරන වැඩ අනිවාර්යයෙන්ම කන්සල්ටන්ට් කෙනෙක් සුපර්වයිස් කරනවා. ඒතර එවැනි අවස්ථාවලදී මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊ타මත්ම පහසුවෙන් මේ පාර්ශ්ව අතර ඩිස්පියුට් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරවුල් ඇති වෙන්න පුළුවන් මෙවැනි ක්‍රමවේදයන් ඔස්සේ කරගෙන යනකොට. ඒ වගේම තමයි කන්සල්ටන්ට් ඉන්වෝල්ව්මන්ට් එක ගොඩක් ඉහළයි. ඒක තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. it may affect to the contractors. කන්සල්ටන්ට්ගේ අධීක්ෂණය යටතේ තමයි එයාගේ අප්‍රූවල් යටතේ තමයි ගොඩක් වෙලාවට මේ සිස්ටම් එකේදී කොන්ට්‍රැක්ටර් කටයුතු කර යුත්තේ. ඉතින් කොන්ට්‍රැක්ටර්ගේ ඒකාකාරී වැඩ කරගෙන යාමේ සඳහා ඒක බලපෑමක් වෙනවා, බාධාවක් වෙනවා. හැමතිස්සෙම කොන්ට්‍රැක්ටර් කන්සල්ටන්ට්ගේ අප්‍රූවල්ස් ලබා ගත යුතු මේ ව්‍යාපෘති කරගෙන යාම සඳහා. අපි ඊළඟට කතා කරන්නේ මේ ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් යටතේ අපි කතා කරන තවත් ඒ යටතේ කතා කරන ප්‍රොකියුමන්ට් සිස්ටම් වර්ග කිහිපයක්. අපි මුලින්ම යටතේ කතා කරනවා bill of firm quantity method කියන සිස්ටම් එක සම්බන්ධයෙන්. මේ bill of firm quantity සිස්ටම් එක ඇත්තටම ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් අපි ඉස්සෙල්ලා කිව්වා මේක තමයි most common procurement system එක කියලා. ඒ යටතේත් වඩාත්ම බහුල වශයෙන්ම භාවිත කරන්නේ මේ bill of firm quantity කියන සිස්ටම් එක. most common procurement system in construction industry කියලා සඳහන් කරලා තියෙන්නේ එම නිසා. ඊළඟට අපි මෙතන සඳහන් කරලා තියෙනවා quantities of each work item are taken firmly. මේ සිස්ටම් එකේදී සාමාන්‍යයෙන් අර කලින් කිව්වා වගේම ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් එකේදී කතා කරපු පොදු ලක්ෂණ මේකේ තියෙනවා. මේකේ ඩිසයින් එක කරන්නේ කන්සල්ටන්ට් කියන පාර්ශ්වය. ඒගොල්ලෝ ඊළඟට මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ඉන්න කන්සල්ටන්ට් කිව් ක්වොන්ටිටි සර්වය මේකට ඒගොල්ලෝ BOQ එකක් හදනවා.
bill of quantities මේ වලට හදනවා. මේ bill of quantities වල තියෙන quantities ඇවිල්ලා ඒවා high accuracy quantity. ඒ කියන්නේ මේ සිස්ටම් යටතේ අපි ව්‍යාපෘතියක් කරනවා නම් මේකේ අපි drawing ටික complete වුණාට පස්සේ තමයි BOQ එක හදන්නේ. BOQ එක හදන්න පටන් ගන්න. ඒ කියන්නේ detailed drawing ටික complete වෙනකන් අපිට මේ accurate quantities ගන්න බැරි වෙන හින්දා BOQ එක හැදුවට පස්සේ තමයි drawing එක හැදුවට පස්සේ තමයි මේකෙදි BOQ එක හදන්න පටන් ගන්න. එතකොට මේකෙදි ගන්න quantities ඇවිල්ලා 100%ක් accurate quantity ගන්නෙ. ඒ හින්දා මේකේ තියෙන rate සහ quantities ඇවිල්ලා fix ගාණක් වෙන එක නෙවෙයි වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේක අපි හඳුන්වනවා lump sum contract වර්ගයක් කියලා lump sum contract type එකේ procurement system එකක් කියලා. මේක අපිට හඳුනන්න පුළුවන්. අපි දැන් මේක බලමු සරල උදාහරණයක් විදිහට. අපි හිතමු මේ රූප සටහන පේන විදිහට යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා කන්සල්ටන්ට් පාර්ශ්වයක් විසින් මේකේ bill of firm quantities කියන method එක ඔස්සේ drawing complete කරලා ඒකට අදාළව BOQ එකක් හදලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ BOQ එකේ තියෙන quantities ඇවිල්ලා fix. මේකේ තියෙන quantities ඇවිල්ලා fix. ඉතින් මේකට apply කරන විවිධ bidders ලා ඉන්නවා. ඒ කියන්නේ bidders ලා කියලා කියන අපි tender ගැන කතා කරනකොට අපි දන්නවා bidders කියලා කියන්නේ මේකට අයිදුම් කරන විවිධ කොන්ත්‍රාත්තුකරු අපි bidder නමින් තමයි උන් හඳුන්වන්නේ තවමත්. එතකොට මේ අය විවිධ rate වලට අර BOQ එකේ තියෙන quantities වලට අදාළව rate කරනවා. ඉතින් අපි දන්නවා මේකේ තියෙන fix quantity තියෙන්නේ. මේකේ තියෙන rate උත් ඇවිල්ලා උන්ට අදාළව විශේෂයි. එතකොට මේකේ අවසානයේ ලැබෙන quantities ගත්තාම මේ අවසානයේ ලැබෙන මුදල ගත්තාම ඒ කියන්නේ ෆයිනල් කොන්ට්‍රැක්ට් සම් එක ගත්තාම ඒක ෆික්ස් ආගයක් වෙනවා. දැන් උදාහරණයකට මෙතන බිඩර් 1 කෙනෙක් කෙනා මිලියන 15.2යි ගාණක් කොටේෂන් එක දාලා තිනවා එයාගේ කොන්ට්‍රැක්ට් සම් එක විදියට. බිඩර් නම්බර් 2 කෙනෙක් කෙනා 15.3ක් මිලියන ප්‍රමාණයක් ඔහුගේ කොටේෂන් එකේ තියෙනවා. බිඩර් නම්බර් 3 15.2.5 ඒ ආදී වශයෙන් බිඩර් 4 සහ 5 මිලියන 15.4යි සහ 15.3ක් ලෙස මෙතන පෙන්ලා තියෙනවා. එතකොට මේගොල්ලෝගෙන් එක්කෙනෙක්ව තමයි අපි වඩාත්ම සුසු කොන්ත්‍රාත්තු කරවල ලෙස අවසානයේදී අපි තෝරගන්නේ මේ අදාළ ඉදිකිරීම සිදු කිරීම සඳහා. අපි හිතමු උදාහරණයක් විදිහට මෙතන බිඩර් නම්බර් 3 කෙනෙක් කෙනා අපි තෝරගත්ත කියලා මේ ව්‍යාපෘතියේ වඩාත්ම සුසු කොන්ත්‍රාත්තු කරවල ලෙස. එතකොට මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින්ම දන්නවා මේ බිඩර් නම්බර් 3 කෙනෙක් කෙනා නම් අපි මේ තෝරගත්තේ ඔහුගේ BOQ එකේ සඳහන් වෙලා තියෙන අවසාන කොන්ට්‍රැක්ට් සම් එක වෙන්නේ 15.25 මිලියන ප්‍රමාණයක්. එතකොට මෙයාගේ තියෙන රේට් එක කවදාවත් ආයෙ වෙනස් වෙන්නේ නැහැ. මොකද මේකේ අපි ගත්ත quantities ඇවිල්ලා වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ quantities උත් fix. ඒ වගේම ඒ අදාළ බිඩර් දාපු රේට් උත් ඇවිල්ලා fix වෙලා තියෙන්නේ. අවසානයේ ලැබෙන කොන්ට්‍රැක්ට් සම් එක එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් amount එකත් fix ආගයක් වෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙන මේ ව්‍යාපෘතියේ ඉන්න ක්ලයන්ට් සහ කොන්ට්‍රැක්ටර් කියන දෙන්නම දන්නවා මේ ව්‍යාපෘතිය මම මෙන්න මේ ගානට වෙනකොට මේක අපිට අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ භාෂාව දෙකටම පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. Therefore both parties have clear picture of the contract sum. ඒ කියන්නේ මේ contract sum එක සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයක් තියෙනවා දෙපාර්ශ්වයටම ව්‍යාපෘතිය පටන් ගන්න කලින්. ඒ කියන්නේ ව්‍යාපෘතිය ඒ කියන්නේ ඉදිකිරීම පටන් ගන්න කලින් පාර්ශ්ව දෙකම දන්නවා මගේ ව්‍යාපෘතිය මෙන්න මේ මුදල තමයි සිදු කරගත යුත්තේ. ඒ හින්දා මේ ව්‍යාපෘතිවලදී නැවත ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ එක් කාර්යභාරය වෙන වෙනම මෙෂර්මන්ට් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉදිකිරීම කරාට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් මාස්පතා හෝ ඒ දීලා තියෙන කාල සීමාවන් වලදී කොන්ට්‍රැක්ටර් විසින් යම්කිසි හදනවා බිල් එකක් interim payment application එකක් හදනවා. එතකොට ඒ application එක හදනකොට අපිට පුළුවන් කෙලින්ම BOQ එකේ තියෙන quantities වලින් මේට අදාළ quantities ගන්න. එහෙම නැතුව site එකට නැවත ගිහිල්ලා ඒ site එකේ තියෙන දේවල් මැනීමට අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොකද drawing වලට අදාළව නම් ඒ අදාළ ඉදිකිරීම කරලා තියෙන්නේ. අපිට පුළුවන් කෙලින්ම අර BOQ එකේ තියෙන quantity වලින් මේ අදාළ බිල සකස් කරගන්න. ඒ හින්දා නැවත remeasurement ගන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. ඒ නිසා අපි මේක lump sum contract එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නැවත quantities වෙනස් වෙන්නේ නැහැ. අර කලින් පොරොන්දු වෙච්ච quantity තමයි මේකෙදි ගන්නෙ. හරි. එතන මේ සිස්ටම් එකේ නැත්නම් bill of firm quantities කියන සිස්ටම් එකේදී අපිට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ටේජස් ගැන අපි දැන් බලමු. මේ සිස්ටම් එකේ අපි කලින් කිව්වා වගේම පාර්ශ්ව දෙකටම ඒ කියන්නේ ක්ලයන්ට් සහ කොන්ට්‍රැක්ටර් කියන පාර්ශ්ව දෙකටම හොඳ අවබෝධයක් තියෙනවා ව්‍යාපෘතියට යන මුදල පිළිබඳ ව්‍යාපෘතිය පටන් ගන්න කලින්ම. හැබැයි මේක තවත් අතකින් අවාසියක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. මොකද මේක අපි මේ ව්‍යාපෘතිවලදී ඩිසයින් ඩීටේල් ඩ්‍රෝයින් ටික ඩිසයින් එක කම්ප්ලීට් වෙනකන් විතරයි
උනාට පස්සේ තමයි අපිට මේ BOK එක හදන්න පුළුවන් ඉන්නේ. ඒක අපිට එක්තරා පැත්තකින් අවශ්‍යයක් වුණත් හැබැයි ක්ලයන්ට්ගේ පැත්තෙන් ගන්නකොට සහ කොන්ට්‍රැක්ටර් පැත්තෙන් ගන්නකොට මේක වාසියක් වෙනවා. මොකද ඔවුන් ඊටාත්ම මන අවබෝධයෙන් තමයි යන්නේ දැනගන්නේ මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් මේ ව්‍යාපෘතියට මෙච්චර මුදලක් යයි කියලා. ඊට පස්සේ ගොඩක් අවස්ථාවලදී මේකේ ඩීටේල් බ්‍රේක් ඩවුන් එකක් තියෙනවා ටෙන්ඩර් සම් එක ගැන. ඒකත් මේකේ විශේෂ වාසියක්. ඒ වගේම BOQ provide detailed contractually agreed prices. මොකද ක්ලයන්ට් නිතරම ක්ලයන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් කොස්ට් එක ගැන highly consider කරනවා. ඔහුට නිතරම සැකයක් තියෙනවා මේ ව්‍යාපෘතිය ඔහු පොරොන්දු වෙච්ච මුදලට කරන්න පුළුවන් වේද බැරිද කියන කාරණේ. හැබැයි මේ සිස්ටම් එක ඔස්සේ අපි යම්කිසි ව්‍යාපෘතියක් කරනවා නම් ක්ලයන්ට් හොඳ අවබෝධයක් තියෙනවා එක් වැඩ සඳහා මෙන්න මේ වගේ මිල ගණන් යටතේ තමයි කරන්නේ. ඒ මිල ගණන් නැවත වෙනස් වීමක් වෙන්නේ නැහැ. මොකද මෙතන අරන් තියෙන quantities ඇවිල්ලා 100% accurate quantities. ඒ වගේම තමයි නැවත ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ නැවත එක වැඩ මයින් අවශ්‍යතාවයක් වෙන්නේ. අර BOK එකේ තියෙන quantity එක අපිට ගන්න පුළුවන්. ඒ නිසා අපිට no need to remeasurement කියලා මෙතන අපිට සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒ හේතුව හින්දා. ඒ වගේම තමයි contractor should highly concern the project cost. මොකද මෙතන කොන්ට්‍රැක්ටර් අපි දන්නවා කොන්ට්‍රැක්ටර් ෆික්ස් amount එකක් දාලා තියෙනවා. ඒතකොට කොන්ට්‍රැක්ටර් නිතරම තමන්ගේ cost එක ගැන highly consider කරනවා. මොකද ඔහුට නැවත ඔහුගේ cost එක සම්බන්ධයෙන් වක්කීමක් ගන්න බෑ. ඒක ඉක්මවා නොවන විදිහට මේක ෆික්ස් cost එකක් යටතේ යටතේ යාගේ වැඩ ටික මෑනේජ් කරගන්න එක ඔහු ඒ සඳහා වෙනම සූදානම් වෙනවා. ඊට පස්සේ මේ යටතේ මේ bill of firm quantity කියන සිස්ටම් එකට තියෙන disadvantages බලමු. මේ සිස්ටම් එකේදී ඇත්තටම විශාල අවාසියක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේක ගොඩක් කාලය නාස්ති වෙන සිස්ටම් එකක්. මොකද ඇත්තටම මේකදී BOK එකක් හදන්න ඕනේ. මේක 100%ක් accurate BOK එකක්. ඒ කියන්නේ මේකේ quantity ගන්න ලොකු කාලයක් යනවා. මොකද detail drawing ටික complete වෙනකන් අපිට BOK එක හදන්න බෑ. මොකද මේකේ accurate quantity ගන්න. ඒ හින්දා early stage එකේදී කියන්නේ ආරම්භක අවස්ථාවේදී BOK එක හදන්න ලොකු කාලයක් යනවා. සහ අමතර මුදලකුත් මේ සඳහා වැය වෙනවා. ඉතින් ඒක ක්ලයන්ට්ගේ පැත්තෙන් ගත්තාම ක්ලයන්ට් අවාසියක්. මොකද තමන්ගේ ව්‍යාපෘතිය පටන් ගන්න ප්‍රමාද වෙනවා මේ කාරණාව හින්දා. ඒ වගේම තමයි minimize the contractors involvement into the design stage. ඇත්තටම මේ සිස්ටම් අපි අර පොදුවේ කතා කරාම traditional procurement system වලදී අපි කතා කරා. traditional system වලදී design එක කරන්නේ වෙනත් පාර්ශ්වයක් consultant කියන පාර්ශ්වය. ඒතර contractor මේවට සම්බන්ධ වෙන්නේ නැහැ. සමහරවිට මේ contractorගේ හොඳ දැනුමක් තියෙන පුළුවන් මේ ඩිසයින් එක සම්බන්ධයෙන් සැලසුම් සම්බන්ධයෙන්. හැබැයි ඔහුගේ තියෙන දැනුම කුසලතා මේ සඳහා භාවිතා කරන්න හැකියාවක් නැහැ. මොකද කොන්ට්‍රැක්ටර්ගේ ඉන්වොල්ව්මන්ට් එක ගොඩක් අවස්ථාවලදී නැති වෙලා තියෙනවා. මොකද මේ 100%ම ඩිසයින් එක කරන්නේ කන්සල්ටන්ට් පාර්ශ්වයේ හින්දා. ඒක කොන්ට්‍රැක්ටර්ගේ පැත්තෙන් ගත්තාම සමහරවිට කොන්ට්‍රැක්ටර්ට වෙච්ච අසාධාරණයක් විදිහට ඒක හඳුනන්න පුළුවන් මේ සිස්ටම් වලදී. ඒ වගේම තමයි ක්ලයන්ට්ගේ සහ කන්සල්ටන්ට්ගේ අපි කලින් කතා කරා වගේ මේ සිස්ටම් වලදී විශේෂයෙන්ම මේ ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් එකේ අපි කතා කරා ක්ලයන්ට්ගේ සහ කන්සල්ටන්ට්ගේ බලය මේකෙදි වැඩි. ඒ හින්දා කොන්ට්‍රැක්ටර්ට තමන්ගේ රිසිසේ මේ ව්‍යාපෘතිය කරගන්න බෑ. ඒකත් කොන්ට්‍රැක්ටර්ගේ පැත්තෙන් ගත්තාම අවාසියක් වෙනවා. හරි. අපි ඊළඟට බලමු bill of approximate quantities. එහෙම නැත්නම් traditional procurement system යටතේ අපි කතා කරන දෙවන procurement system එක විදිහට bill of approximate quantities system කියලා කියන්නේ කුමක්ද කියලා. මේ bill of approximate quantities system එක කියලා කියන්නේ මේ සිස්ටම් එක ඇවිල්ලා කලින් සිස්ටම් එකකට වඩා වෙනස්. කලින් සිස්ටම් එකේ අපි ගත්තේ firm quantities. ඒ කියන්නේ 100%ක් accurate quantities තමයි ගත්තේ. හැබැයි මේ සිස්ටම් එකේදී අපි ගන්න quantities අපි ගන්නේ rough quantity විදිහට. ඒ කියන්නේ approximately ගන්න. ආසන්න වශයෙන් ගන්න quantities ගොඩක් වෙලාවට detail drawing ටික complete වෙන්න කලින් අපිට පුළුවන් එහෙනම් approximate quantities ගන්න. ඉතින් මේ සිස්ටම් එක අපිට හඳුන්වන්න පුළුවන් එක measure and pay contract එකක් විදිහට. මොකද මේකෙදි ව්‍යාපෘතිය එක් අදිරියේ වැඩ අවසන් වෙනවත් සමග නැවත මැනීමක් කරන්න ඕනේ. අපි BOK හදන්න ගන්නේ approximately quantities නිසා. අපි දැන් මේක සරල උදාහරණයක් ලෙස බලමු. මේකත් අර කලින් අවස්ථාව වගේම තමයි. හැබැයි මේකෙදි ගන්න quantities ඇවිල්ලා approximately අරගෙන තියෙන්නේ. එතකොට එක bidders ලා දාලා තියෙන යම්කිසි rate තමන්ගේ quotations දාලා තියෙනවා. තමන්ගේ contract sum එක ඒ අදාළ BOK වල දාලා තියෙනවා. bidder 1 15.2ක්, bidder 2 15.3ක්. ඒ ආදි වශයෙන් මේකේ තමන්ගේ contract sum එක දාලා තියෙනවා BOK එකේ. ඉතින් මේ යටතේ අපි හිතමු උදාහරණයක් විදිහට මේකේ bidder number 2 කෙනෙක් කෙනාව තමයි අපි වඩාත්ම සුසු කොන්ත්‍රාත්තු කරවල ලෙස අවසානයේ තෝරගත්ත කියලා. හැබැයි මොහුගේ තියෙන මේ අවසාන contract sum එක 100%ක් accurate sum එකක් නෙමෙයි. ඒ කියන්නේ නිවැරදි 100%ක් නිවැරදි ගණනක් නෙමෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන් ගණනක්. ඒතර මේකෙදී ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ
මේ quantities නැවත වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපෘතිය කරගෙන ගියාට පස්සේ නැවත මේවා manual ලක් කරන්න ඕන quantities. ඒක තමයි මෙතන මේ both parties have no clear picture. ඒ කියන්නේ පාර්ශ්ව දෙකටම මනා අවබෝධයක් නැහැ. මොකද මේ දීලා තියෙන contract sum එක 100%ක් නිවැරදිද කියන්නේ මේ සාමාන්‍ය වශයෙන් approximately දල වශයෙන් අදහසක් ගන්න මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක 100%ක් නිවැරදි අගයක් නෙමෙයි. ඒ හින්දා මේ ව්‍යාපෘති අවසානයේදී රීමෙෂර්මන්ට් කරන්න වෙනවා. ඒක ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ සිස්ටම් එකේ. දැන් අපි බලමු bill of approximate quantities කියන method එකේ තියෙන advantages වාසි බලමු. ඇත්තටම මේ සිස්ටම් එකේ තියෙන වාසිය තමයි bill of firm quantity system එකට වඩා මේ සිස්ටම් එක අපිට ඉතා ඉක්මනට පටන් ගන්න පුළුවන්. bill of firm quantity method එකේ අපි මතකයි ඒකේ detail drawing ටික complete වුණාට පස්සේ 100%ක් accurate BUK එකක් හදන්න සිද්ධ වෙනවා. හැබැයි මේ සිස්ටම් එකේදී BUK එකක් අපි සාකස් කරනවා. හැබැයි ඒක තියෙන quantities ඇවිල්ලා 100%ක් accurately ගන්නේ නැති නිසා අපිට design එක කරන අතරතුර ඒ BUK හදන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා ලොකු කාලයක් යන්නේ නැති නිසා මේ සිස්ටම් එක ඇත්තටම වැදගත් වෙනවා කන්ස්ට්‍රක්ෂන් වැඩේ කරන්න අපිට ඉතා ඉක්මනට කරන්න පුළුවන් කලින් අවස්ථාවට වඩා. ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් අපි දන්නවා ඩීටේල් BUK එකක් එහෙම නැත්නම් ඩීටේල් ඩිසයින් සකස් කරලා BUK එකක් හදනකොට ලොකු කාලයක් යනවා. මොකද ඒකට වෙනම අපි හැඩ ගැහෙන්න ඕන හින්දා. ඉතින් හැබැයි මේ සිස්ටම් එකේදී BUK එකට හදන්න යන කාලය ඉතාමත්ම සීමිත කරලා තියෙනවා. මොකද මේකදී quantities ගන්න ඉතාමත්ම approximately. ඒ හින්දා ඒ සඳහා යන cost එක සහ කාලය අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ සිස්ටම් එකේ ඒක වාසියක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මේ bill of approximate quantities කියන method එකේ තියෙන disadvantages මොනවද කියලා. එතන මේ සිස්ටම් එකේදී තියෙන disadvantage එක තමයි ඇත්තටම client 100%ක් accurate contract sum එකක් දැනගන්න හැකියාවක් නැහැ. ආරම්භක අවස්ථාවේ කියන්නේ ව්‍යාපෘතියේ ඉදිකිරීම කරන්න කලින් ඔහුට මේ ව්‍යාපෘතියට යන cost එක ගැන මන අවබෝධයක් නැහැ. මොකද මේකෙදි ගන්න quantities ඇවිල්ලා approximately ගන්න අවසාන contract sum එක ඇවිල්ලා එන්නේ approximately අගයක්. ඉතින් ඔහුට 100%ක්ම accurate අගයක් අවසානයේදී ලැබෙන්නේ නැහැ. එතකොට මේ පාර්ශ්ව දෙකටම තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම client කෙනා තමන්ගේ ව්‍යාපෘතිය වලට කොච්චර cost එකක් යනවද කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම consider කරනවා. හැබැයි ඔහුට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. හරියටම මෙච්චර මුදලක් මේ ව්‍යාපෘතියට යාවි කියලා. ඒ කියන්නේ ඔහුගේ අනාගතයේ යම්කිසි වියදම සම්බන්ධයෙන් යම්කිසි අවිනිශ්චිතතාවයක් මෙහිදී අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ගැටලුව තමයි මේකේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ඉදිකිරීම කරන්න පටන් ගත්තට පස්සේ වැඩ අදියරින් අදියරට වෙන වෙනම රීමෙෂර්මන්ට් ගන්න වෙනවා quantities. එක් work item වෙන වෙනම quantities අපිට ගන්න සිද්ධ වෙනවා. මොකද ඒක ගත්ත ඇත්තටම contractor සහ consultant කියන පාර්ශ්ව දෙකම ඇත්තටම ප්‍රශ්නයක්. මොකද මේ ඒක වෙනම ඒ සඳහා වෙනම හැඩ ගැහෙන්න ඕනේ රීමෙෂර්මන්ට් ගන්න. නැවත quantities site එකට ගිහිල්ලා ඒවා joint measurement විදිහට සමානයෙන් consultant සහ contractor දෙපාර්ශ්වෙම එකතු වෙලා මේ measurement අරගෙන විල හදන්න වෙනවා. ඒක ඇත්තටම ලොකු කාලයක් නාස්ති වෙන වැඩක්. ඒ වගේ ගත්තාම මේ සිස්ටම් එකේ මේ වගේ disadvantages අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි බලමු තුන්වෙනි procurement system එක මේ යටතේ කතා කරන drawing and specification කියන method එක. මේ සිස්ටම් එකත් එතකොට ට්‍රැඩිෂනල් සිස්ටම් යටතේ අපි සාකච්ඡා කරන සිස්ටම් එකක්. මේ සිස්ටම් එකේ ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ගොඩක් සිම්පල් ප්‍රොජෙක්ට් වලට, ස්මෝල් ප්‍රොජෙක්ට් වලට. මහා ව්‍යාපෘති වලට භාවිතා කරන්නේ නැහැ. කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වලට මේ සිස්ටම් එක ගැලපෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට රිනෝවේෂන් වර්ක් එකක් කියන්නේ අලුත් වැඩියා කටයුත්තක් කිරීමක් එහෙම නැත්නම් පොඩි සබ් කොන්ට්‍රැක්ටර්ස් වර්ක් වගේ වැඩවලට මේ සිස්ටම් එක ගැලපෙනවා. ඒතර මේ සිස්ටම් එකේදී ඇත්තටම BOK එකක් කියලා හදන්නේ නැහැ කන්සල්ටන්ට් පාර්ශ්වය. කන්සල්ටන්ට්ගේ කාර්යභාර වෙන්නේ ඩිසයින් එක සැලසුම් කිරීම සහ ඒකට අවශ්‍ය ස්පෙસિෆිකේෂන් ටික සකස් කිරීම. ඒතර ස්පෙસિෆිකේෂන් කියලා කියන්නේ පිරිවිතර යම්කිසි ව්‍යාපෘතියක් ඒවා එක් අයිටම් එක සකස් වී යුත්තේ කෙසේද ඒ ආදි වශයෙන් තියෙන විස්තර තමයි එතන සඳහන් වෙන්නේ. ඒතර කන්සල්ටන්ට්ගේ කාර්යභාර වෙන්නේ ඒ ඩිසයින් ටික ඩ්‍රෝවින් ටික සකස් කිරීම සහ පිරිවිතර මොනවද කියලා හඳුනාගෙන ඒ යටතේ ඊළඟට ටෙන්ඩර්ස්ලාට කෝල් කරනවා එහෙම නැත්නම් බීඩර්ස්ලාට කෝල් කරලා ඔහුන්ට කියනවා මේ ඒ වැඩට අදාළව ඕගොල්ලන්ගේ කොටේෂන් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ කන්සල්ටන්ට් පාර්ශ්ව විසින් මෙතන BOK එකක් හදන්නේ නැහැ. අර ඒකට සම්බන්ධ වෙන ටෙන්ඩර්ස්ලා තමයි BOK එක හදන්නේ. BOK එක ඇත්තටම BOK එකක් නෙමෙයි ඒක ඔවුන් විසින් ලබා දෙන කොටේෂන් එකක් විදියට තමයි ඒක අපි සලකන්නේ. එතකොට එක ටෙන්ඩර්ස්ලා එක නැත්නම් එක බීඩර්ස්ලා දෙන්නේ විවිධ වර්ගයේ BOK ෆෝමැට්. ඒ කියන්නේ විවිධ වර්ගයේ කොටේෂන් දෙන්නේ. ඒවයේ තියෙන ක්වොන්ටිටි සමහරට එක් බීඩර්ට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ගේ දෙන ක්වොන්ටිටිස් තව එක්කෙනෙක්ගේ නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ආවෙනික ෆෝමැට් එකට තමයි ඒගොල්ලන්ගේ ක්වොන්ටිටිස් ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ.
එතකොට ඒගොල්ලන්ගේ තියෙන වැඩ ගත්තත් ඒකේ තියෙන work decision ගත්තත් එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් මේ වගේ සිස්ටම් එකක් තමයි මේ සිස්ටම් එක. එතකොට හැබැයි මේකෙදී අවසානයේදී වුන් ලබා දෙන කොටේෂන් එකේ තියෙන අවසාන amount එක ඒක ෆික්ස් අගයක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපෘති අවසානයේදී මේ ක්ලයන්ට් විසින් මේ මුදල අනිවාර්යයෙන් මේ කොන්ට්‍රැක්ටර්ට ගෙවිය යුතු වෙනවා. ඉතින් මේ සිස්ටම් එක අපි ලම්ප් සම් කොන්ට්‍රැක්ට් එකක් විදිහට අපි හඳුන්වනවා. මොකද අවසානයේදී මේක ෆික්ස් amount එකක් විතර තමයි තියෙන්නේ. ඒ නිසා මේක ලම්ප් සම් කොන්ට්‍රැක්ට් එකක් විදිහට අපි හඳුන්වනවා. ඉතින් අපි මේක සරල උදාහරණයක් විදිහට මේ රූප සටහනේ පේන විදිහට අපිට බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේකේ සාමාන්‍යයෙන් බිඩර්ස්ලා කීප දෙනෙක් මෙතන සම්බන්ධ වෙලා තිනවා. මේකෙදී සාමාන්‍යයෙන් උගලන්ට පේනවා මෙතන each bidder prepare their own quotation. ඒ කියන්නේ එක් එක් බිඩර් තම තමන්ගේ quotation හදන්නේ. ඒ වගේම ඒවා හදන්නේ අර කන්සල්ටන්ට් විසින් අඳින ලද ඩ්‍රෝයින් වලට සහ ඔහු විසින් ලබා දෙන ලද ස්පෙસિෆිකේෂන් වලට අදාළව තමයි මේ දේවල් ටික කරලා තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් එකේදී BOQ එකක් හදන්නේ නැහැ කන්සල්ටන්ට් පාර්ශ්වය. මේකෙදී අර එක එක බිඩර්ස්ලා තමයි ඒ උන්ට ආවේනික උන්ට අදාළ ෆෝමැට් වලට ඩිෆරන්ට් ක්වොන්ටිටිස් අරගෙන ඒ අදාළ කොටේෂන් සකස් කරන්නේ. ඉතින් මේ රූප සටහනේ බිඩර්ස්ලා 5 දෙනෙක් මේක සඳහා ඇප්ලයි කරලා තිනවා. ඔවුන් එක එක මිල ගණන් යටතේ තමන්ගේ කොටේෂන් දාලා තිනවා. හැබැයි ඔවුන්ගේ මිල ගණන් ෆික්ස් අගයක් විතර තමයි මෙතන හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපෘති අවසන් වුණාට පස්සේ මේ සම්පූර්ණ මුදල ක්ලයන්ට් විසින් ඔහුට ගෙවිය යුතු වෙනවා. ඉතින් ගොඩක් ලාට මේක කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වලට ගැලපෙන්නේ නැහැ. මොකද මේක ඇත්තටම බිඩ් ඩියුලේට් කරන්න ඇත්තම අමාරුයි. මොකද කොටේෂන් තමන්ට ආවෙනික විදිහට තමයි මේ බිඩර්ස්ලා සකස් කරලා තියෙන්නේ. ඒ හින්දා මේක ඇත්තටම ඉවලුවේෂන් පාර්ට් එක ඇත්තටම අසිරු කාර්යයක් වෙනවා. හැබැයි මේකේ තියෙන වාසිය තමයි මේක නැවත නැවත රීමෙෂර්මන්ට් කරන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේ ව්‍යාපෘති අවසන් වුණාට පස්සේ. හරි. අපි ඊළඟට බලමු මේ සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. ඩ්‍රෝයින් ඇන්ඩ් ස්පෙસિෆිකේෂන් කියන සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. මේ සිස්ටම් එකේදී අපි දන්නවා පාර්ශ්ව තුන් ගොල්ලක් ඉන්නවා ක්ලයන්ට් කන්සල්ටන්ට් සහ කොන්ට්‍රැක්ටර්. මේ පාර්ශ්ව හැමෝටම හොඳ අවබෝධයක් තියෙනවා මේ ව්‍යාපෘතියට යන වියදම කොච්චරද කියලා. මොකද අපි දන්නවා එක එක ටෙන්ඩර්ස් එහෙම නැත්නම් එක එක බිඩර්ස්ලා තමට ආවෙනික කොටේෂන් සකස් කරලා තිනවා. ඒ අතරින් වඩාත් සුසු කොන්ත්‍රාත්තුකරුවෙකු තෝරාගෙන ඔහුට ව්‍යාපෘතිය බාර දෙනවා. හැබැයි ව්‍යාපෘතියේ තියෙන ක්වොන්ටිටිස් ඇවිල්ලා ඒවා වෙනස් වෙන්න පුළුවන් එකිනෙකාට. හැබැයි ඒ කියන්නේ තමන්ගේ කොටේෂන් එකට අදාළව තමයි මේකේ ගෙවීම් කරන්නේ. එතකොට අර තෝරාගත්ත කොන්ට්‍රැක්ටර්ගේ බිලේ කොටේෂන් එකේ තියෙන අවසාන මුදල කන්සල්ටන්ට් විසින් අප්‍රූව් කරලා ඒක ක්ලයන්ට් විසින් කොන්ට්‍රැක්ටර්ට ගෙවනු ලබනවා. ඒතර මේකෙදී තියෙන තවත් වාසියක් තමයි මේකෙදී BOQ එකක් හදන්න යම්කිසි කාලයක් ගත වෙන්නේ නැහැ. මොකද ඒ BOQ එක හදන්න කාර්යභාරය කෙලින්ම පවර්ලා තියෙන කොන්ට්‍රැක්ටර්ට. ඇත්තටම මේක BOQ එකක් නෙමෙයි ඒක කොටේෂන් එකක් විතර තමයි යන්නේ. ඒ නිසා අපිට කාලය සහ මුදල් ඉතුරු කරගන්න පුළුවන් මේ සිස්ටම් එකේදී. ඊළඟට බලමු මේ සිස්ටම් එකේ තියෙන අවාසි මොනවද කියලා. ඩ්‍රෝයින් ඇන්ඩ් ස්පෙસિෆිකේෂන් කියන මෙතඩ් එකේ තියෙන අවාසි මොනවද කියලා දැන් බලමු. මේ සිස්ටම් එකේ තියෙන අවාසිය තමයි ඇත්තටම මේකේ කොටේෂන් හදන්නේ ඒ අදාළ බිඩර්ස්ලා. ඒකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන බිඩර්ස්ලා තමයි කොටේෂන් හදන්නේ. ඉතින් ඒගොල්ලන්ට රිසිසේ තමාට අවශ්‍ය විදියට ඒ කොටේෂන් එක හදන්න පුළුවන්. සමහරට ක්වොන්ටිටිස් ඇවිල්ලා ගත්තාම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක් තියෙන ක්වොන්ටිටි නෙමෙයි තව අනිත් බිඩර්ගේ තියෙන්නේ. ඒත් එහෙම වුණාම වෙන්නේ මේක කිසි ක්‍රමවේදයක් නැති ඩොකියුමන්ට් එකක් විතර තමයි මේක අපිට සකස් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ හරි ෆෝමැට් එකක් නැහැ. එතකොට මේක ඉවලුවේට් කරන්න ගියාම ඇත්තටම ලොකු අසීරුතාවයකට මුහුණ දෙනවා මේ අදාළ කන්සල්ටන්ට් පාර්ශ්වයන්. ඉතින් ඒක ඇත්තටම ලොකු කාලයක් නාස්ති වෙනවා මේ බිඩ් ඩියුලේෂන් ප්‍රොසෙස් එකට. ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථා නිසා අපි ලබා දෙන්න ව්‍යාපෘති අඩුවෙම මිල ගණන් යටතේ කෝඩ් කරපු බිඩර් තෝරගන්නවා කොන්ට්‍රැක්ටර් විදියට මේ යටතේදී. ඒ වගේම තමයි no detail breakdown for the tender sum. ඒ කියන්නේ මේ රේට් වල සකස් වීම කොහොමද, රේට් එක හැදලා තියෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් මේක සඳහන් කිරීමක් කරලා නැහැ. ඉතින් ඒකත් මේකේ අවාසියක් වෙනවා. ඇත්තටම මේකේ තවත් අවශ්‍යයක් තමයි මේක ගොඩක් වෙලාට ගැලපෙන්නේ ඊටාත්ම සුළු ව්‍යාපෘති වලට, සුළු ප්‍රමාණයේ ව්‍යාපෘති, ස්මෝල් ලෙවල් එකේ ව්‍යාපෘති වලට. ඒ කියන්නේ කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වලට මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අතින් ගන්නකොට මේකේ අපිට අවාසි හඳුනා ගන්න පුළුවන් කිහිපයක්. අපි ඊළඟට බලමු හතරවෙනි ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් යටතේ සාකච්ඡා කරන. අපි ඒක හඳුනන්නේ schedule of rate method කියලා. මේකෙදිත් ඇත්තටම ගොඩක් වෙලාවට මේක ගැලපෙන්නේ ඔය රීහැබිටේෂන් වගේ වර්ක් වලට. ඒ කියන්නේ
රිනෝවේෂන් වර්ක් එකක්, රීහැබිලිටේෂන් වර්ක් එකක්, එහෙම නැත්නම් රෙක්ටිෆයි වර්ක් එකක්, ඒ ආදී වශයෙන් වැඩවලට තමයි මේ ෂෙඩියුල් ඔෆ් රේට් කියන මෙතඩ් එක ගැලපෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි යම් සමහර අවස්ථාවලදී අපිට හරියට ප්‍රමාණයන් ගන්න බෑ. කියන්නේ ක්වොන්ටිටිස් අපිට ගන්න බැරි වෙනවා සමහර අවස්ථාවලදී. සමහර ව්‍යාපෘති වලදී විශේෂයෙන්ම රිනෝවේෂන් වර්ක් එකක් ගත්තාම අපිට හරියාකාරයෙන් ඒ රිනෝවේට් කරන්න ඕන ඒරියා ටික ක්වොන්ටිටිස් අපිට ගන්න බැරි වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී කරන්නේ ක්වොන්ටිටිස් අපි ගන්නේ නැතුව ඒ වැඩවලට අදාළව එක් කොන්ත්‍රාතුකරුවෝ එහෙම නැත්නම් එක් බිඩර්ගෙන් කොටේෂන්ස් ඉල්ල ගන්නවා. ඒ ඔවුන්ගේ රේට් ටික ඉල්ල ගන්නවා එක වැඩ නිම කිරීම සඳහා. ඉතින් මේකෙදී එක් වැඩ අයිටමයන් සඳහා යන රේට් ටික තමයි කොන්ට්‍රැක්ටර්ස් ළගෙන් ලබා ගන්නෙ. ඒතර මේ සිස්ටම් එක අපිට ඇත්තටම මේක BOK සකස් කිරීමක් කරනවා. හැබැයි ක්වොන්ටිටිස් ගැනීමක් කරන්නේ නැහැ. අර කොන්ත්‍රාතුකරුවන්ගේ ලබා ගන්න එක වැඩවලට අදාළ රේට් ටික විතරයි. ඒතර කොන්ට්‍රැක්ටර්ගේ ලබා ගන්න රේට් ටික තමයි ඉවලුවේට් කරලා බලලා අවසානයේදී වඩාත් සුදුසු කොන්ත්‍රාතුකරු තෝරගන්නේ මේ සිස්ටම් එකේදී. තවත් සිස්ටම් එකක් තියෙනවා පස්වෙනි සිස්ටම් එක විදිහට cost reimbursement method කියලා. cost reimbursement කියන නමේම අදහස තමයි reimburse කරනවා කියන නැවත පියවා ගන්නවා කියන අදහස. ඉතින් අපි මේ සිස්ටම් එකට අපි හඳුන්වනවා cost plus method කියලාත් මේ සිස්ටම් එක හඳුන්වනවා. ඇත්තටම මේ සිස්ටම් එක ගොඩක් වෙලාවට ගැලපෙන්නේ ගොඩක් රිනෝවේෂන් වර්ක් වලට තමයි මේ සිස්ටම් එක ගැලපෙන්නේ. ඒ වගේම ගොඩක් කාලයේ ගොඩක් වැදගත් ව්‍යාපෘති වලදී සමහරට මේ cost reimbursement method කියන method එක අපි භාවිතා කරනවා. ඒතර මේකෙදි ගොඩක් වෙලාට කරන්නේ මේ ව්‍යාපෘතිය යම්කිසි කොන්ත්‍රාතුකරුවෝ බාර දෙනවා මේක කරගෙන යන්න කියලා. ඒතර මේකෙදි කොන්ට්‍රැක්ටර් තමාට යන වියදම් ටික ඔහු ඉන්වොයිසස් විදිහට කලෙක්ට් කරලා තියා ගන්නවා. ඊට පස්සේ ඔහුගේ ලාභය විදිහට අර ව්‍යාපෘතියට ගිය මුදලෙන් යම්කිසි percentage එකක් හෝ සමහරට යම්කිසි ෆික්ස් අගයක් විදිහට ඒ මුදල අය කර ගැනීමක් කරනවා. ඒතර මේක මම මෙතන සඳහන් කරලා තිනවා contractor reimburse the prime cost for measurable input such as labor, materials, tools and equipment. ඒ කියන්නේ ව්‍යාපෘතියට යන එක් material වලට යන වියදම්, laborsලා සඳහා යන වියදම්, එතකොට tools and equipment වලට යන වියදම්, ඒ වගේම insurance, spare part, fuel, ඒ වගේ additional තව අනිකුත් මොන හරි වියදම් තියෙනවා නම් ඒ වලට යන වියදම් වලට අදාළ invoices ටික collect කරලා ඔහු ඒ ටික රෙකෝඩ් ටික තියාගන්නවා. ඊට පස්සේ ඔහුගේ ව්‍යාපෘතියට යන වියදම් වලට අමතරව ඔහුගේ ලාභය විදිහට යම්කිසි percentage එකක්, ඒ කියන්නේ ව්‍යාපෘතියට ගිය සම්පූර්ණ මුදලෙන් යම්කිසි percentage එකක් විදිහට ඔහුගේ ලාභය මේකෙදි තීරණය කරනවා. ඒතර මේක ගොඩක් වෙලාට ගැලපෙනවා කියලා කිව්වේ අපි වඩාත්ම අලුත් වැඩියා කටයුතු එහෙම නැත්නම් renovation work වලට තමයි මේක ගොඩක් වෙලාට ගැලපෙන්නේ මේ සිස්ටම් එක. ඒතර මේ සිස්ටම් එකේ ප්‍රධාන වර්ග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන් cost plus fixed fee, cost plus percentage fee සහ cost plus fluctuations fees කියලා මේකේ ප්‍රධාන වර්ග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මේකේ ක්‍රම කීපයක් අපි නිකන් සාකච්ඡා කරමු. cost plus fixed fee කියලා කියන්නේ අර වියදම් ගිය විල් ප්‍රමාණයට අමතරව තව ඔහුගේ ලාභය විදිහට ෆික්ස් මුදලක් ලබා දෙන්න මුලදී තීන්දුව කරනවා. ඒ කියන්නේ ක්ලයන්ට් කියනවා ඔබට යන වියදම් වලට අමතරව තව රුපියල් ලක්ෂ 5ක් හෝ යම්කිසි ලාභයක් ඔබ වෙනුවෙන් දෙනවා ඔබ කරපු කාර්යය වෙනුවෙන්. ඒ ආදි වශයෙන් කරන ෆික්ස් අගයක් තමයි මෙතන මේ cost plus fixed fee කියලා කියන්නේ. ඒ වගේම cost plus percentage fee කියලා තව වර්ගයක් තියෙනවා. ඒකෙදි කරන්නේ ඔහුට ගිය වියදම් වලින් යම්කිසි percentage එකක් කොන්ට්‍රැක්ටර්ගේ ලාභ විදියට ඔහුට ලබා දෙනවා. තව cost plus fluctuations fee ආදි වශයෙන් මේකේ ක්‍රම කීපයක් තියෙනවා. ඒතර මේ සිස්ටම් වල තියෙන වාසි ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරොත් එහෙම මේ සිස්ටම් වල තියෙන වාසිය තමයි මේකෙදි කන්ස්ට්‍රක්ෂන් එකේ සඳහා මේකේ BOK එකක් එම සකස් කිරීමක් කරන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේදී. ඉතින් මේ කාර්යභාරය ඉතා ඉක්මනට පටන් ගන්න පුළුවන්. මොකද මේ ව්‍යාපෘති වල මූලික අදහසත් මූලික බලාපොරොත්තුවත් යම්කිසි ඉදිකිරීමක් ඉතා ඉක්මනට කර ගැනීම. ඉතින් මේකෙදි ටෙන්ඩර් ඩොකියුමන්ට් කෝල් කරලා එහෙම ක්‍රමවේදයක් මෙතන ලොකුට කතා වෙන්නේ නැහැ. ඉතින් මේක ඉතා ඉක්මනට මේ වැඩ කරගෙන යන්න මේ සිස්ටම් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී නැවත රීමෙෂර්මන්ට් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා no need to take remeasurement. අපිට take off කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ take එහෙම ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි අර මෙතෙන්දී බලන්නේ අර ගිය වියදම් වලට අදාළ බිල් ටික සහ ඔහුගේ ලාභය විදිහට යම්කිසි percentage එකක් හෝ යම්කිසි ෆික්ස් අගයක් ඔහුගේ ලාභ විදිහට ඇඩ් කිරීම. ඉතින් මේකේ තියෙන disadvantage එක සමහරවිට අපිට හඳුනන්න පුළුවන්. මොකද මේ cost plus fixed fee එහෙම නැත්නම් cost plus කියන method එක නැත්නම් cost reimbursement කියන method එකේ client ගේ පැත්තෙන් ගන්නකොට නිතරම client හිතනවා සමහරට contractor වැඩිපුර bill දාලා අර එයාට කී වියදම් ප්‍රමාණය වැඩි කරන්න බලයිද කියලා. මොකද ඒ bill වලට අදාළ ගෙවීමුත් client කරන්න සිද්ධ වෙන නිසා. ඉතින් එතන bill ටික හරියට evaluate කරන්න පොඩ්ඩක් සමහරට අසීරු වෙන්න පුළුවන්. මොකද ඉදිකිරීම ශේෂ්ත්‍රය අපි දන්නවා විවිධ ඉන්වොයිසස් එනවා මැටීරියල් සම්බන්ධයෙන්, ලේබර්ස් සම්බන්ධයෙන්, tools and equipment, fuel ආදී වශයෙන් විශාල
raw materials ප්‍රමාණයක් laborsලා ප්‍රමාණයක් මේ ව්‍යාපෘති වලට අවශ්‍ය අදාළව අපිට මිලට ගන්න සිද්ධ වෙනවා මේ ව්‍යාපෘති කරගෙන යන්න. ඉතින් ඒවා ඉවලුවේට් කරන්න ගියාම ලොකු කාලයක් යනවා. ඉතින් මේක ගොඩක් ලාට කම්ප්‍රෙස් ප්‍රොජෙක්ට් වලට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ ඉතා කුඩා පරිමාණයේ රිනෝවේෂන් වර්ක් වලට. හරි. අපි අද දින සාකච්ඡා කරේ ට්‍රැඩිෂනල් ප්‍රොකියුමන්ට් සිස්ටම් යටතේ තියෙන ප්‍රධාන ප්‍රොකියුමන්ට් සිස්ටම් වර්ග 5ක් ගැනයි. ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්ටග්‍රේටඩ් සිස්ටම් යටතේ තියෙන ප්‍රොකියුමන්ට් සිස්ටම් සම්බන්ධයෙන්. ස්තුතියි.